ස්වාමින් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය ගිහි පැවිදි බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන වටිනා පිරිත් සූත්‍රයක්. මේ කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන කතාව පිළිබඳව අප කැමැති ස්වාමින් වහන්සේ මේ මොහොතේ පැහැදිලි කරගන්න. මෙහෙමයි නෝනා කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන ගත කතාව වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍ය බියක් නිසා. එන්නද බියට පත් වුණා වූ ස්වාමින් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන. ස්වාමින් වහන්සේලා පිරිසක් වස් කාලයේ වස් සමාදන් වෙලා වස් පසන්න කැලේකට යනවා ගම්වැසියන්ගේ ආරාධනෙන්. ඒ ගිහිල්ලා කුටිවල වැඩ සිටිනකොට උන්වහන්සේලා වැඩ සිටි වනපදේශයේ තියෙන සෑම ගසකම මේ රුක් දෙවිවරු හිටියා. අමනුෂ්‍ය හිටියා. විමාන හදාගෙන අමනුෂ්‍ය රුක් දෙවිවරු හිටියා. එතකොට දැන් මේ ස්වාමින් වහන්සේලා වස් පසන්න මෙතන මාස 3ක් පැමිණීම නිසා ඇත්තටම මේගොල්ලන් බියටපත් වුණා. එතකොට බියටපත් වුණා කියන්නේ මේගොල්ලන්ට ගස් උඩ වැඩ හිටින්න බැහැ. මොකද ස්වාමීන් වහන්සේලා පල්ලෙහා වැඩ සිටින නිසා. ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා ඒ කියන්නේ සද්ධාාවක් සකස් වෙච්ච අමනුෂ්‍යෝ නෙමෙයි. ඒ නිසා මේ අය තීරණය කරනවා අපි මේ ස්වාමීන් වහන්සේලාව බිය ගන්නවලා මෙතනින් අපි පිටත් කරනවා කියලා. එහෙම මේ අමනුෂ්‍යෝ තීරණය කළා ස්වාමීන් වහන්සේලාට එක ආකාරයෙන් රාත්‍රියේ බය ගන්නවා. ඒ කියන්නේ එක විකාර රූපී දේවල් පෙන්වලා හීන පෙන්වලා එක ආකාරයෙන් අමනුෂ්‍ය ස්වාමීන් වහන්සේලා බය ගන්නවා. එතකොට දැන් මෙතනදී අපි දකින්න ඕනේ අමනුෂ්‍යයින් මේ ආකාරයෙන් මෙතනදී ස්වාමින් වහන්සේලාව බියට පත් කරන්න හේතුවක් ස්වාමින් වහන්සේලා තුළ යම් දුර්වලතාවයක් තිබිලා තියෙනවා. තේරෙනවද? උන්වහන්සේලා සීලයෙන් පරිපූර්ණ වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා තුළ ලෝභ ද්වේෂ මෝහයන් හරි තිබිලා තියෙනවා. මොකද එහෙම නොතිබ්බා නම් අමනුෂ්‍යයින්ට මේසා පීඩාවක් කරන්න පුළුවන්කම නැහැ. නමුත් මේ අමනුෂ්‍යයන් පීඩාවට පත් කරද්දි ස්වාමින් වහන්සේලා මේක තව කෙනෙකුට හෙළි කළේ නැහැ. නමුත් අවසානයේ නායක ස්වාමීන් වහන්සේ හැර අනිත් ඔක්කොම මේ අමනුෂ්‍ය පීඩාවට පත් වෙනවා. ඒතකොට සුමානයක් විතර ගියාට පස්සේ නායක ස්වාමීන් වහන්සේ දකිනවා මෙතන කණ්ඩායමේ මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා වැහැරිලා. සිරුරෙන් වැහැරිලා බියටපත් වෙලා මේක දැක්කට පස්සේ තමයි නායක ස්වාමීන් වහන්සේ විමසන්නේ මොකද කියලා. ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා කියන්නේ අපිව මේ ආකාරයෙන් අමනුෂ්‍යයෙන් අපිට බිය ගන්නනවා කියලා. ඒ වෙලාවේ මේ කණ්ඩායමේ හිටිය නායක ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ අර ස්වාමීන් වහන්සේලාව එක් කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා මේ කාරණේ සැලකලාට පස්සේ ඊට පිළිතුරක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ අමනුෂ්‍යයන් බිය ගැනීමට පිළිතුරක් හැටියට කොහොමද දැන් මේ අමනුෂ්‍යයන් එක්ක ජීවත් වෙන්නේ කියන කාරණය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔබලාට සුදුසුම තැන මෙතනයි. ඒ නිසා අමනුෂ්‍ය බිය කළා කියලා ඔබලා මෙතනින් යන්න අවශ්‍ය නැහැ. එනිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ සතියට දෙවාරක් මාසෙකට 8 පාරක් සත්‍යයනය කරන්න කියනවා. ඒකට දැන් බලන්න බුදුරජාන් වහන්සේ මෙතනදී අපිට පෙන්නුවේ අමනුෂ්‍යයන් එළවන ධර්මයක් නෙමෙයි. දැන් වර්තමානයේ අමනුෂ්‍ය පීඩාවක් ආපුවම අපි මොකද්ද කරන්නේ? අමනුෂ්‍යයන් එළවනවනේ නේද? තොইল කරලා පිරිත් කියලා එක දේවල් කරලා අමනුෂ්‍යයන් එළවන්න තමයි යන්නේ. ඒතර අමනුෂ්‍යයන් එළවීම කියන්නේ මොකද්ද? අමනුෂ්‍යයන්ට හිංසාවක් කරන අමනුෂ්‍ය හිංසනයක් එතන තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනදී කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ අමනුෂ්‍යයන් පළවා හරින්න නෙමෙයි. අමනුෂ්‍යයන් ප්‍රියභාවයට පත් කරන්නේ. තේරෙනවද? මේ අමනුෂ්‍යයන්ොත් භික්ෂුන් වහන්සේලා සමෝ මේ භූමියේ වෙසනාකාරයට තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කරණීය මෙත්ත සූත්‍රයේ සතියකට දෙවාරක් සත්‍යයනය කරන්න. සත්‍යයනය කළ මේ කරණීය මෙත්ත සූත්‍රයේ නුවණින් මෙනෙහි කරන්න. මෙහි අර්ථය නුවණින් මෙනෙහි කරන්න. මේ අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වන්න. අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වලා දෙවියන්ට අමනුෂ්‍යයන්ට පින් දෙන්න කියලා. එතකොට දෙවියන් ප්‍රියභාවයට පත් වෙලා දෙවියනුත් ඔබලා දෙගොල්ලම සමගියෙන් මෙතන ජීවත් වෙන්න පුළුවන් තැනට එන්න පුළුවන් කියලා. තේරෙනවද? එතනදී බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කළා මේ කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යයනය කරන්න, මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථයන් නුවණින් මෙනෙහි කරන්න, මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනා වූ මේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රය කමඨහනක් කරගෙන භාවනාවක් කරගෙන මේ භව නිරෝධය කරා උපයෝගී කර ගන්න කියලා. එහෙනම් දැන් මෙතන තියෙන දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණක්ද? නැහැ. ඒතර කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍යයන් ප්‍රිය කිරීමට දෙවියන් ප්‍රිය කිරීමට පමණක් නෙමෙයි. ඒතර මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාට මේ කරණීය මෙත්ත සූත්‍රයේ කමඨහනක් කරගෙන මේ කරණීය මෙත්ත සූත්‍රයේ භාවනාවක් කරගෙන ඔබලා මේ වස් 3 මාසයේ අවසන් වීමට පෙර ආතුව අනිවාර්යයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට මේ ස්වාමින් වහන්සේලා මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් දැනගෙන නැවතර වනපදේශයට වඩිනවා.
අර පරණ කුටිවලටම වැඩලා 3 මාසයක් තුල උන්වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය කමඨහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එනම් බලන්න කරණීය මෙත්ත සූත්‍රය කියන මේ සූත්‍රයේ අර්ථය තුල නෝනා දෙවියන් ප්‍රිය කිරීම කියන කාරණේ විතරක් නෙමෙයි. දෙවියන් ප්‍රිය කියන කාරණයක් තියෙනවා. නමුත් මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කමඨහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තැනට ගන්න කියලා. වර්තමානයේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය අපි ජීවිතයට එකතු කරගන්නේ දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණයි. දෙවියන් සතුටු කිරීම උදෙසා පමණයි. අමනුෂ්‍යයන් සතුටු කිරීම උදෙසා පමණයි. කරණීය මෙත්ත සූත්‍රය තුල සැඟවිලා තියෙන උතුම් කමඨහන උතුම් භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ ධර්මතාවයන් අපි මතු කරගන්නේ නැහැ. ඒ නිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ කරණීය මෙත්ත සූත්‍රය තුලින් මෙන්න මේ උතුම් කමඨහන උතුම් භාවනාව මතු කරලා ගන්න. මොකද කරණීය මෙත්ත සූත්‍රය කියන සූත්‍රය අපේ ඕනෑම බෞද්ධ පින්වතෙකුට ලොකු කුඩා හැම කෙනෙකුටම හොඳින් කටපාඩම් හිටින සූත්‍රය. ඒක වයස් ભેදයක් නැහැ හැමෝටම කටපාඩම් හිටිනවා. මොකද භික්ෂුවක් හැටියට මම කරණීය මෙත්ත සූත්‍රය ඉගෙන ගත්තේ පාසල් යන වයසේදී. පාසල් යන වයසේදී අම්මාත් එක්ක රැට බුද්ධ වන්දනාව කරද්දී තමයි මං කරණීය මෙත්ත සූත්‍රය ඉබේම කටපාඩමින් කියන්නේ පුරුදු. එතකොට පින්වතුන්ලාට සමහර විට පාසල් වයසේදීම මේ කරණීය මෙත්ත සූත්‍රය අනිත් සූත්‍රයන්ට වඩා කටපාඩම්ම තියෙන්නේ මොකද සංසාරේ අපි මෛත්‍රී පුහුණු කරලා තියෙන පුරුද්ද නිසාමයි. සංසාරයේ මෛත්‍රී පුහුණු කිරීමේ පුරුද්ද සාංසාරික පුරුදු නිසාම ලොකු කුඩා කාටත් අනිත් සෑම සූත්‍රයකටම වඩා ලේසියෙන් පහසුවෙන් කරණීය මෙත්ත සූත්‍රයේ මතකයේ හිටින තත්ත්වය තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය තුලින් අපිට කියන්නේ සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් බෝධිසත්වයේ පාරමී දම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද? ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා මේ නිවන් මාර්ගය මතු කළා. මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථයයි කියන්නේ. මොකද මේ අර්ථය දැනගන්න ඕනේ භාවනාවක් හැටියට මේක කමඨාණක් හැටියට වඩන්න. ඒතර බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා නිවන් මාර්ගයට අවතීන. එතකොට මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න කැමති පින්වතා එහෙම නැත්නම් කුසල් දහම් වඩන්න කැමති පින්වතා මුලින්ම මොකද්ද කරන්න ඕනේ? තමාට අවංක වෙන්න ඕනේ. තමා බුදුරජාණන් වහන්සේට අවංක වෙන්න ඕනේ, ධර්ම රත්නයට අවංක වෙන්න ඕනේ, සංඝ රත්නයට අවංක වෙන්න. මේක තමයි මේ ධර්ම මාර්ගයේ පළවෙනි තැන බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා. මෙන්න මේ අවංකභාවයේ තුල ඉඳගෙන යා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. පෙරුවන් උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. ඒතකොට තමාට අවංක වෙමින් තමාගේ සැපය උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට කරන්න. තේරෙනවද? දැන් වර්තමාන සමාජයේ හුඟක් අය තමාගේ සැපයට තියෙන වත්පිළිවෙත් කරනවා අඩුයි. මොකද කොතනත් ලෝභ, ද්වේෂ, මෝහයන් තුල තමයි වත්පිළිවෙත් කරන්නේ. එතන මෙතනින් තමාට අවංක වෙච්ච කෙනා, සංසාර බය දැක්ක කෙනා, තෙරුවන් ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවට, අවංකභාවයට, කීකරුභාවයට පත්වන කෙනා තමා කෙරෙහි කළ යුතුයි. තමා කෙරෙහි කළ යුතුකම් තමා සුගතිය කරා මුලින්ම යන්න. සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරන්න. කුසලයට අදාළ සංස්කාර රැස් කරන්න. මේ කුසල් සංස්කාරයත් අනිත්‍යයි කියලා දැකලා නිවන් මාර්ගයට අදාළ සංස්කාරය තත් ජීවිතයට එකතු කරගන්න. තේරෙනවද? එතන බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ මෙතනින් තමයි පටන් ගන්න. තමාට අවංක වෙන්න. තමා තෙරුවන්ට අවංක වෙලා තෙරුවන් උදෙසා තමා උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. තේරෙනවද? එහෙම ඉටු කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා මෙත් වඩන්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කරනවා මේ ලෝකේ බයෙන් මිදුණා වූ සත්වයෝ ඉන්නවා. කවුද බයෙන් මිදුණා වූ සත්වයෝ කියන්නේ? උතුම් රහතන් වහන්සේ. එතකොට මේ උතුම් රහතන් වහන්සේලා මනුස්ස ලෝකයේ තුල ඉන්න පුළුවන්, දිව්‍ය තලවල ඉන්න පුළුවන්, අනාගාමී බ්‍රහ්ම තලවල ඉන්න පුළුවන්. එතකොට මේ බයෙන් මිදුණා වූ රහතන් වහන්සේලා උත්තමයන් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුලින්ම කියන්නේ මොකද්ද? බයෙන් මිදුණා වූ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ අය සුවපත් වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බයෙන් මිදීමට ගමන් ගන්නා වූ මාර්ගයේ ජීවත් වෙන පින්වතුන්ලා ඉන්නවා. බයෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. ඒ කවුද?
සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමී අනාගාමී කියන පුද්ගලයෝ මොකද්ද කරන්නේ? මේ බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. මේ සෑම බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරන්නා වූ සෑම සත්වයක්ම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බය කියන කාරණය తాවකාලිකව යටපත් කරගත්තා වූ සත්වයෝ ජීවත් වෙනවා. తాවකාලිකව. එතකොට මේ බය කියන කාරණය తాවකාලික යටපත් කරගත්ත සත්වයෝ කවුද? මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයෝ. ඒ බ්‍රහ්මයෝ නිරේතුරුවම ධ්‍යාන සමාධිය තුලයි ජීවත් වෙන්නේ. ධ්‍යාන සමාධිය තුල පංච නීවරණ යටපත් වෙලා ඒ පංච නීවරණ යටපත් වීම තුල ඒගොල්ලෝ බියෙන් తాවකාලිකව මිදිලයි ජීවත් වෙනවා. తాවකාලිකව මිදලා තින්නේ. එතකොට මේ తాවකාලිකව බියෙන් මිදිලා ජීවත් වෙන මේ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්න කියලා. මුලින්ම කියනවා බයෙන් මිදුණා වූ අයට, බියෙන් මිදීමේ මාවතේ ගමන් කරන අයට, ඊළඟට මේ తాවකාලිකව බයෙන් මිදුණා වූ අයට මෙසිත පතුරවන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දිගින් වැඩි වුණා වූ සත්වයෝ ඉන්නවා. දිගින් වැඩි. දැන් අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට දිගින් වැඩි කියලා දකින සත්වයා කවුද? ඔය නයා පොළඟා පිඹුරා තමයි දිගින් වැඩි කියලා දකින සත්වයෝ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා සාගරේ යොදුන් ගානක් දිග භූත සත්වයින් ජීවත් වෙනවා. එතකොට සමහර විට මහා සාගරේ ජීවත් වෙන සමහර මාළු ඉන්නවා මීටර 10ක් 20ක් 30ක් 40ක් 50ක් දිගින් වැඩි. සමහර මූදාශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍ය සත්වයන් ඉන්නවා, භූත සත්වයන් ඉන්නවා. ඒගොල්ලෝ දිගින් මීටර් 100 200 300 දිගයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ජීවත් වෙන දිගින් වැඩි වුණා වූ සෑම සත්වයකම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී කියනවා මේ ලෝකේ උසින් වැඩි වුණා වූ සත්වයෝ ඉන්නවා. දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් උසින් වැඩි කියන්නේ ඕන්න වැඩි මොනොත් අඩි 6මාරක් උසයි. තිරිසන් ලෝකේ උසින් වැඩිම සත්වයා කියන්නේ අලියෙක්, එහෙම නැත්නම් අර ජිරාෆ් කියන සත්තු උසින් වැඩිම සත්වයෝ. නමුත් මේ අමනුෂ්‍යයෝ ඉන්නවා නෝන සමහර අමනුෂ්‍යයෝ පොල් ගහකට වැඩිය උසයි. තේරෙනවා? සමහර යක්ෂ කොටස් ඉන්නවා ඒගොල්ලෝ පොල් ගහකට වැඩිය උසයි. එතකොට මේ උසින් වැඩි වුණා වූ සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනවා මේ මහතෙන් වැඩි අය, ස්ථූල අය. තේරෙනවද? දැන් මනුස්ස ලෝකේ සමහර විට මහත් අය, දැන් මේ මහත්යාගේ ඉනේ කලිසමේ ඉනේ ප්‍රමාණය කීයද කියලා ඇහුවොත් අඟල් 34ක් නැත්නම් 35ක් හරි කියයි. නමුත් සමහර අය ඉන්නවා ඒක අඟල් 60ක් 65ක් වගේ විශාල ශරීර තියෙන අය. ඒ වගේම අමනුෂ්‍ය ලෝකයේ සමහර මේ කැලෑ ආශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍යයන් ඉන්නවා මේ අමු මස් ඉව කරමින් ජීවත් වෙන අමනුෂ්‍යයෝ. ඒ අමනුෂ්‍යයෝ නෝන සමහර විට අලි පැටියෙක් තරම් විශාලයි. ඒගොල්ලෝ මේ මස් උපාදානය කරගෙන ওই මැරිච්ච සමහර අය. ඒගොල්ලෝ මේ අමු මස් කුණු වෙච්ච මස් උපාදානය කරගෙන ජීවත් වෙන අලි පැටියෙක් වගේ විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහතින් වැඩි ස්ථූල ශරීර ඇති සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙනවා. ආයිමත් කරණීය මෙත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට පෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද අපේ ඇසට පෙනෙන්නේ? මිනිස්සයා අපිට ඇසට පේනවා, තිරිසන් සතා අපිට ඇසට පේනවා. එතකොට මේ ඇසට පෙනෙන සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද මේ ඇසට නොපෙනෙන්නේ? දැන් දෙවියා, එහෙම නැත්නම් බ්‍රහ්මයා, නැත්නම් නිරිසතා, ප්‍රේතයා, අසුරයා කියන කෙනා, යක්ෂයා කියන කෙනා අපේ ඇසට පේන්නේ නැහැ. මේ ඇසට නොපෙනෙන සෑම සත්වයක්ම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපිට ළඟ ඉන්නා සත්වයෝ, අපිට දුර ඉන්නා සත්වයෝ. දැන් මගේ ළඟම ඉන්නේ කවුද? දැන් ඔබලා දෙදෙනා මා ළඟ ඉන්නව නේද? ළඟින්. ඒ වගේම මේ ළඟ ඉන්නා සත්වයෝ, දුරින් සිටිනා සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන්න කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අපිට හිතවත් සත්වයෝ ඉන්නවා. තේරෙනවද? අපිට කැමති, අපිට ආදරය කරන සත්වයෝ ඉන්නවා. අම්මලා, තාත්තලා, ඥාතීන්, හිතවතුන්, කල්යාණ මිත්‍රභාවයෙන් උපකාර කරන අය.
මේ සෑම කෙනෙක්ම අපිට හිතවත්ව ජීවත් වෙන සත්වයෝ මේ හිතවත්ව ජීවත් වෙන සෑම සත්වයෙක්ම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට අහිතවත් සත්වයෝ ඉන්නවා. එහෙනම් අපිට අකමැති අපිට ආදරය නොකරන සත්වයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙනෙකුගේ දියුණුවට අකමැති අය, චෝදනාවට රුචි අය, මෙවැනි සෑම අපිට අකමැති සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර දැන් බලන්න කර්ණීයමෙත්ත සූත්‍රයේ අර්ථයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කරලා කුසලයේ තුල මතු කරලා නිවන් මාර්ගයේ උදෙසායි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒතර මේ නිවන් මාර්ගයට කැමති පින්වතා මොකද කරන්න ඕනේ? මුලින් තමාට අවංක වෙන්න ඕනේ. දෙවනුව බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට අවංක වෙන්න ඕනේ. අවංක වෙලා තෙරුවන් උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරන්න ඕනේ. තමාගේ සැපය උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරනවා කියන්නේ සද්ධාව, සීලය, දානය, මෛත්‍රිය තුල ශක්තිමත් වෙනවා. ඒතකොට එහෙම වෙලා දැන් මෙන්න බලන්න වියෙන් විදුනා වූ සත්වයන්ගේ පටන් ක්‍රමානුකූලව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දස දිසාවේම සිටින සත්වයින්ට මෙසිත පතුරවන්න කියලා. දැන් මේ දස දිසාවටම සත්වයින්ට මෙසිත පැතුරුවාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ එතනදී කර්ණීයමෙත්ත සූත්‍රයේ අර්ථය මතු කරලා ගනිද්දි මොකක්ද අපිට දකින්න තියෙන්නේ? දස දිසාවටම මෙසිත පතුරවගෙන ඉන්න කෙනා නිරේතුරුවම සීලෙන් පරිපූර්ණභාවයට පත් වෙච්ච කෙනෙක්. සද්ධාවෙන් පරිපූර්ණභාවයට පත් වෙච්ච කෙනෙක්. ඒතකොට සද්ධාවත් සීලයක් තුලින් මෛත්‍රිය තුල යා මෛත්‍රියෙන් දස දිසාවට මෙයා මෙසිත පතුරවගෙන ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිසංස 11ක් යාගේ ජීවිතේට එකතු වෙනවා කියලා. මොනවාද ඒ ආනිසංස? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හිණ පේන්නේ නැහැ, දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා, ශරීරයේ ප්‍රසන්නභාවයට පත් වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. තේරෙනවද? දැන් කීයද ආනිසංස ආවේ? 11ක් ජීවිතේට එකතු වුණා. ඕනෑම කෙනෙක් නෝනා ඒ ආනිසංස 11කින් අවසාන ආනිසංස දෙක අත්විඳින්නේ නැහැ. මොකද අවසාන ආනිසංස දෙක සිහි මුලා නොවි මැරෙනවා කියන කාරණය දකින්නේ මැරෙනකම් ඉන්නේ බෑ නේද? සුගතියේ ඉපදෙනවා කියන කාරණේත් දකින්න මැරෙන. නමුත් මෛත්‍රියේ තියෙන ආශ්චර්යය තමයි නෝනා මෛත්‍රිය මේ ආකාරයෙන් දස දිශාවට වැඩෙද්දී එයා සිහි මුලා නොවි මරණයත් සුගතියේ උපතත් දෙකම ජීවිතේදීම දකින්න. මැරෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. මැරුණාට පස්සේ වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. ජීවිතයේ තුලදී මෙයා සිහි මුලා නොවි මරණයත් සුගතියේ උපතත් කියන කාරණා දෙක ජීවත් ඉද්දි මෙයා දකින්න. ඒ කියන්නේ මෛත්‍රිය වඩන කෙනා අනිවාර්යයෙන්ම සීලයෙන් පරිපූර්ණ වෙනවා හේතුඵල ධර්මයක්. සීලයෙන් පරිපූර්ණ වෙලා මෛත්‍රිය වඩන කෙනා සද්ධාවෙන් පරිපූර්ණ වෙනවා හේතුඵල ධර්මයක්. ඒ කෙනා නෝනා මැරෙන්න පෙර ආතුව සිහි මුලා නොවි මරණය දකින්න. එයා මැරෙන්න පෙර ආතුව සුගතියේ උපත දකින්න. එහෙනම් බලන්න දස දිශාවට මෙත් වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ ආනිසංස 11ක ඵලයක් ලබන පුද්ගලයෙක් බවට අපිව පත් කරනවා. මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ අර්ථයයි කියන්නේ. එතකොට මේ ආනිසංස 11ක් තියෙන පුද්ගලයෙක් බවට දැන් අපිව පත් කරලායි තියෙන්නේ මෙතන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනිසංස 11ම ජීවිතයට එකතු කරගත්තාට පස්සේ මේ ආනිසංස 11 නිසාම මේ මෛත්‍රී ආනිසංසයන් නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව පිහිටනවා කියලා. මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව. ඒ ඍජුව කියන්නේ මොකද්ද? සැලෙන්නේ නැහැ. සැකයක් නැහැ. මොකද එයාට ආනිසංස පිළිබඳ සැකයක්. එයා ආනිසංස 11 ජීවිතයෙන් අත්දකිනවා. අත්දකිමිනුයි මෛත්‍රිය තුල ඉන්නේ. අත්දකින නිසා මෙයා මෛත්‍රී ආනිසංස කෙරේ සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ජීවිතය තුලින් දකිනවා. එතනදී මෛත්‍රිය කෙරේ හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නැහැ, අවිශ්වාසයක් නැහැ මෛත්‍රිය කෙරේ. ඒ ඍජුව පිහිටන්නා වූ හිත බුදුරජාණන් වහන්සේ කියනවා සංසිඳෙනවා කියලා. සංසිඳෙනවා කියන්නේ මොකද්ද? ධර්මයේ පස්සද්ධියට පත් වෙනවා, ධර්මයේ සැහැල්ලුවට පත් වෙනවා. ඒ පස්සද්ධිය සකස් වුණා වූ හිත බුදුරජාණන් වහන්සේ කියනවා සමාධිමත් භාවයට පත් වෙනවා කියලා. ඔන්න එක අදියරක් කර්ණීයමෙත්ත සූත්‍රයේ. දැන් අතනින් මුලින් පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්න හේතු වෙන්නා වූ කාරණයෙන් පටන් අරගෙන දස දිශාවටම මෛත්‍රිය වඩලා ඒ ආනිසංස 11 ජීවිතයට එකතු කරගෙන ඒ ආනිසංස තුලින් අන්න යා මොකද කරන්නේ? මෛත්‍රී සමාධිය සකස් කර ගන්න. සමාධිමත් මෛත්‍රී හිතක් එයා සකස් කරගන්න. මේක මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ එක අදියරක්. තේන්න මෙතන තමයි ලෞකික අදියර.
මෙතන මේ මෛත්‍රිය තුළින් සමාධිමත් හිතක් සකස් කරගත්ත කෙනා ඊළඟට මොකද්ද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කියනවා දැන් ඔබ මේ මෛත්‍රිය විදර්ශනා නුවණ උදෙසා භාවනාවක් කමඨහනක් කරගන්න කියලා. මෙන්න මේ මෛත්‍රී භාවනාව කමඨහනක් කරගෙන විදර්ශනා නුවණ මතු කරගත්ත නිසායි එදා අමනුෂ්‍ය බියටපත් වුණ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම වස් කාලයේ අවසානයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දැන් යා මෛත්‍රී සමාජයෙන් පරිපූර්ණයි. හිත සමාධිමත් වෙලා හිත මෛත්‍රිය තුල තියෙන්නේ. ඒ සමාධිමත් හිත තුලින් අන්න දැන් එයා දකිනවා. මොකද්ද දකින්නේ? මේ මෛත්‍රියේ සෑම ආනිසංශයක්ම අනිත්‍යයි කියන කාරණා. දැන් මේ මෛත්‍රී සමාධිය සකස් වෙන වෙලාව දක්වා එයා මුළු ආරෂ්ඨාංගික මාර්ගයේම ලෞකික විදියට යාට වැඩිලා තියෙනවා. සම්මා සමාධිය සකස් වෙලා ලෞකික සම්මා සමාධිය සකස් වෙලා. එතකොට මේ ලෞකික සම්මා සමාධිය තුල ඉඳන් මේ මෛත්‍රිය තුලින් ලබාගත්තා වූ එයා මොකද කරන්නේ? මේ මෛත්‍රී ආනිසංශ සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. එයා දකිනවා කොච්චර සිහිමුලා නොවි මැරුණත් අපි නැවත සිහිමුලාවටපත් වෙලා මැරෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර සුගතියේ ඉපදුනත් අපි ආයිමත් දුගතියට වැටෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර රූමත් ශරීරයක් මෛත්‍රිය තුලින් ලබාගත්තත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. එයා මෛත්‍රී ආනිසංශ විදර්ශනා නුවණින් දකිනවා. එතකොට මෛත්‍රී ආනිසංශ විදර්ශනා නුවණින් දැකලා එයා නුවණින් දකිනවා මං සංසාරේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා අතීතේ එර්දියෙන් ගමන් කරලා තියෙනවා. පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරන් එර්දියෙන් මම ගමන් කරලා තියෙනවා. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරන් මං රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. අතීතේ මෛත්‍රිය ජීවිතය තුළින් පුහුණු කරලා මම ඉතාමත් ලස්සන සුරූපී සක්විති රජවරු වෙලා සක්‍රයා වෙලා මම ඉපදිලා තියෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අන්න බලන්න අතන ලෞකික සම්මා සමාධිය තුළට ඇවිල්ලා දැන් එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා දැන් මේ සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයේ සකස් වෙන මොහොතේම එයා දකිනවා මේ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා. ඒ නිසා නිරේතුරුවම දැන් මෙතෙක් පළවෙනි අධීර කර්ණීය මෙත්ත සූත්‍රයේදී මේ ලෞකික මෛත්‍රිය ජීවිතයට එකතු කරගත්තා, ආස්වාදයට බැඳුනා. දැන් මේ ආස්වාදය තුලින් අපි හිත සමාධිමත් භාවයට ගෙනාවට පස්සේ ඒ සමාධිය උපයෝගී කරගෙන මෛත්‍රිය විදර්ශනා නුවණින් දකින්න. ඒ කියන්නේ මොකද්ද? මෛත්‍රිය ආර්ය මෛත්‍රියක් බවට පත් කරගන්න. ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා නුවණ මුසු මෛත්‍රිය. අධිගමයන් කරා අපිව අරන් යන ප්‍රඥාව මතු කරලා දෙන මෛත්‍රිය තමයි ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී ආර්ය මෛත්‍රිය මතු කරන මාර්ගය පෙන්වුවා. කොහොමද පෙන්වුවේ? මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්න එපා. ඔබ කොච්චර මෛත්‍රී වඩලා දෙවියන්ට, මිනිස්සෙන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණත් ඒ ප්‍රියභාවයට පත්වෙන සමාජය තුළ ඔබට කොච්චරනම් යහපත් ප්‍රතිචාර ලැබුණත් ඒ ප්‍රතිචාරයන්ට බැඳෙන්න එපා. මොකද ඒ ප්‍රතිචාර කියන්නේ සංස්කාරයක්. සංස්කාරය කියන්නේ අනිත්‍ය වූ ධර්මයක්මයි. එනිසා ඔබ කොච්චර මෛත්‍රී භාවනා වැඩිලා කොච්චර ලස්සන රූපය ප්‍රසන්න වුණත් ඒ ප්‍රසන්න රූපයට බැඳෙන්න එපා. ඒ ප්‍රසන්න භාවය කියන්නේ සංස්කාරය. තේරෙනවද? ඒ සංස්කාරය අනිත්‍ය වූ දෙයක්. ඔබ මෛත්‍රී වඩලා ඔබ කොච්චර සමාජය තුළ ජනප්‍රිය භාවයට පත් වුණත් ඒ ජනප්‍රිය භාවයට බැඳෙන්න එපා. ජනප්‍රිය භාවය කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය අනිත්‍ය වූ ධර්මයක්. ඒකෝ දැන් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න විදර්ශනා නුවණ එයා සකස් කරගන්නවා. එන්න ආර්ය මෛත්‍රිය දැන් එයා තුළ වැඩෙන්නේ. එයා මෛත්‍රී ආංශංශයට බැඳෙන්නේ නැහැ. එයා ආර්ය මෛත්‍රිය ජීවිතයට උපයෝගී කරගෙන අන්න බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරනවා. කොහොමද අවසන් කරන්නේ? මේ ආර්ය මෛත්‍රිය තුලින් කාමයන්ගේ නිසරුභාවය දකිමින්, සංසාර බය දකිමින්, සක්කාය දිට්ඨිය සිඳිමින් නැවත මව් කුසකට නොයන. තේනවද? නැවත මව් කුසකට නොයන අනාගාමී බ්‍රහ්මතලයක උප්පත්තිය සකස් කරගන්න බ්‍රහ්මෙක් වෙන්න කියන තැන තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රේ නවත්තන්නේ. එහෙනම් බලන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේ වර්තමානයේ හැම ලොකු කුඩා කවුරු සත්‍යයනය කළත් මේසා ගැඹුරු ධර්මයක්, මේසා ගැඹුරු අර්ථයක් කරණීය මෙත්ත සූත්‍රය තුලින් දකින්නේ නැහැ. එනිසා කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට ප්‍රියවීම සඳහා පමණක් නෙමෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රියවීම සඳහා පමණක් නෙමෙයි. ඒකත් එක හේතුවක්.
එතනදී බුදුරජාණන් වහන්සේ අපිට දෙන ලස්සනම ආදර්ශය තමයි වර්තමානයේ ගොඩාක් ඒක තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ ගෙදරක අමනුෂ්‍යෙක් പ്രേත දෝෂයක් භූත දෝෂයක් තියෙනවා කියලා දැනගත්තාම මේගොල්ලෝ මොකද කරන්නේ? പ്രേතයන් නෙලවන්න තොইল කරලා බලි තොইল කරලා අප්‍රමාණ අමනුෂ්‍ය හිංසනය කරගන්න. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශය දෙන්නේ මොකද්ද? අමනුෂ්‍යයන් එළවීම නෙමෙයි. දැන් එදා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අමනුෂ්‍යයන් එළවන්න අමනුෂ්‍යයන් පළවා හරින ධර්මයක් කිව්වනම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කවදාකවත් එහෙම ධර්මයක් කියන්නේ? ඇයි එතන අමනුෂ්‍ය හිංසනයක් සිද්ධ වෙන්නේ? එතකොට මේ අමනුෂ්‍ය හිංසනය නෙමෙයි බුදුරජාණන් වහන්සේ එතනදී මේ ආදර්ශයෙන් දෙන්නේ. මේ අමනුෂ්‍යයන් ප්‍රියභාවයට පත් කරගන්න. ඔබලා මේ කැලේ ජීවත් වෙනවා වගේම ඒ අමනුෂ්‍යයන්ගේ තිප්පලවල් ඒගොල්ලන්ගේ උපාදානයන් ඒව වළක්වන්න එපා. මේ කුටිය ඔබ ඔබේ කරගෙන ජීවත් වෙනවා වගේම මේ ගහ මගේ කරගෙනයි මේ දෙවියා ජීවත් වෙන අමනුෂ්‍යයා ජීවත් වෙන. එතකොට අපි ඒ දෙවියා වෙතනින් එළවනවා කියන්නේ අපිව කුටියෙන් එළවනවා හා සමාන වැඩක් නේද? ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය තුලින් වර්තමාන සමාජයට දෙන එක පණිවිඩයක් තමයි අමනුෂ්‍ය ප්‍රශ්නවලදී අමනුෂ්‍යයා එළවනවා කියන තැනට ඇවිල්ලා පීඩා කරනවා කියන තැනට ඇවිල්ලා අමනුෂ්‍ය හිංසනයට අදාළ බලවත් අකුසල් කරගන්න එපා. මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අමනුෂ්‍යයා සතුටටපත් කරලා එයාව ප්‍රියභාවයට පත් කරලා එයාව බියෙන් මුදවලා එයාත් එක්ක සමගිව අපේ කටයුත්ත කරගෙන අපිට මෙතනින් ගැලවිලා යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරුවම දකින්න කරණීයමෙත්ත සූත්‍රය තුල ඊළඟ ජීවිතේ අනාගාමී බ්‍රහ්මතලයක උතුම් බ්‍රහ්මයෙක් බවට පත්වීමට අවශ්‍ය කමඨහනත් ඒ වගේම භාවනාවත් ගැබ් වෙලා තියෙනවායි කියන කාරණේ දකිමින් ඕනේ අපි කරණීයමෙත්ත සූත්‍රයේ ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා පින්වතුන්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කරණීයමෙත්ත සූත්‍රයේ සත්‍යයනය කරනවා වගේම දෙවියන්ට පින් දෙනවා වගේම නිරේතුරුවම කරණීයමෙත්ත සූත්‍රය නැවත මව්කුසකට නොයන සක්කාය දිට්ඨිය සිඳෙන කාමයන්ගේ නිසරුභාවය දකින අනාගාමී බ්‍රහ්මයෙක් බවට පත් වෙනවායි කියන කාරණය තුල දකින්න. ඒ කාරණය තුල දකිමින් නිරේතුරුවම දස දිශාවටම මෛත්‍රී පතුරවමින් ජීවත් වෙන්න.